සමාජ සංගායනා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාමේසු වේහඤ්ඤරේ බජ්ජරේච කාමේසු දුක්ඛංච භයංච ජාතං කාමේසු භූතාධිපති පමත්තා පාපානි කම්මානි කරුන්ති මෝහා තේ පාප ධම්මා පසවිත්වා පාපං කායස්ස භේදා නිරයං වජන්ති ආදීනවං කාම ගුණේසු දිස්වා තස්මා ඉසයෝ නප්පසංසන්ති කාමීති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි හිමිදිරි පාන්දර හිරු රූපවාහිනිය ඔස්සේ විහිදුවා හරින සමාජ සංගායනා ධර්මදේශනා මාලාවේ අද දවසට නියමිත ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි කොයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය තමන්ගේ ජීවිතයට එකතු කරගන්න තරමට ජීවිතය අර්ථ සම්පන්න සාර්ථක ජීවිතයක් බවට පරිවර්තනය කරගන්නට පුළුවන්කම ලැබෙනවා. අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ බොහොම වටින ජාතක දේශනාවක්. මේ ජාතක දේශනාවේ නම තමයි බිස ජාතකය. බරණැස 80 කෙලක් ධනය තියෙන මහා ධනවත් පවුලක් හිටියා. මහා ධනවත් පවුලක්. මේ ධනවත් පවුලේ හිටියේ අම්මයි තාත්තයි ඒ වගේම සහෝදර සහෝදරියන් 8 දෙනයි. දූ දරුවෝ 8 දෙනයි. මේ 8 දෙනාම අන් අය වගේ නෙවෙයි, හරි වෙනස්. වැඩිය කාමයන්ට බරව නෙවෙයි මේ අය වාසය කළේ. ඒ නිසාම මේ 8 දෙනා විවාහ වුණෙත් නැහැ. අම්මා තාත්තා බලාගෙන හිටියා. මහා ධනයක් තිබුණා. කෙසේ නමුත් අම්මයි තාත්තයි දෙන්න මරණයට පත් වුණාට පස්සේ මේ 8 දෙනා කල්පනා කරනවා මේ ධනෙන් ඇති වැඩක් නැහැ. මේ කාමයන් පිටුපස ලුහු බැන්දට තේරුමක් නැහැ. අපි මේ ධනය දොගී මගී යාචකයන්ට අත්හැරලා ඒ අයට දීලා අපි හිමාලය ආශ්‍රය කරගෙන තවුසන් හැටියට තාපසවරු හැටියට අපි කාලය ගත කරමු. ඉතින් මොකද කරන්නේ? මේ දූපුතුන් 8 දෙනා, සහෝදර සහෝදරියන් 8 දෙනා, ඒ වගේම ගෙදර හිටපු 16 සහ 16 මිතුරා ඔක්කොම 11 දෙනෙක්. 11 දෙනෙක්ම මේ වනගතව තවුස් පැවිද්දෙන් පැවිදිව තාපසවරු හැටියට වාසය කරන්න එකතු වෙලා මේ ඔක්කොම පිටත් වෙලා යනවා. මේ අය අතරේ ප්‍රධාන තාපසවරේ පත් කළා. ඒ ප්‍රධාන තාපසයා තමයි මහා කංචන තාපසතුමා. ඒ තමයි මේ පවුලේ වැඩිමල්ම සහෝදරයා. ඉතින් මහා කංචන තාපසතුමා ඇතුළු තාපසවරු 11 දෙනෙක් දැන් ඉන්නවා. වනගත වෙලා. මහා ධනයක් තිබුණේ, ඒ ධනය අත්හැරලා දාලා තමයි මේ අය වනගත වුණේ. ඉතින් තාපසවරු හැටියට හිටියත් ආහාර පාන ලබා ගන්න ඕන. ඉතින් මේ ගැන කල්පනා කරලා මහා කංචන තාපසතුමා යෝජනා කළා පිරිමි පාර්ශවේ තාපසවරු දවසකට එක්කෙනා ගානේ
ගිහිල්ලා පළවැල නෙලාගෙන එන්න ඕන ඔක්කොටම. අද දවසේ එක තාපසවරයෙක් ගිහිල්ලා කැලෑවට ගිහිල්ලා පළවැල නෙලාගෙන එන්න ඕන 11 දෙනාටම. හෙට දවසේ තවත් තාපසවරයෙක් ගිහිල්ලා පළවැල නෙලාගෙන එන්න ඕන. එහෙම තමයි කාලසටහන බෙදාගත්තේ. ඉතින් මේ තාපසවරු ඒ කතිකා කරගත්ත විදියට එක්කෙනෙක් යනවා පළවැල නෙලාගෙන එනවා 11 දෙනාටම ගෙනල්ලත් ගල් තලාවක ගල් පුවරුවක කොටස් 11කට බෙදනවා. ඒ තාපසවරු ඉන්නේ 11 දෙනයි 11 දෙනාට බෙදනවා. 11 දෙනාට බෙදලා gediya ගහනවා. gediya ගහනවා කියලා කියන්නේ දානය සෝදානම් දානෙ ගන්න එන්න කියන පණිවිඩය. gediya ගහනවා කියන්නේ ඒකයි. අදටත් ආරණ්‍යවල විහාරස්ථානවල උදේ දානේ වෙලාවට දවල් දානේ වෙලාවට මේ gediya ගහනවා කියලා එකක් කරනවා. ගන්ටහරේ නාද කරනවා. ඉතින් gediya ගහලා ඒ අයට ඒ තාපසවරුන්ට දානීය සෝදානම් කරලා ගෙනාපු පළවැල ගල් පෝරු මත කොටස් 11කට බෙදලා දානීය සඳහා මතක් කරනවා ආරාධනා කරනවා. කොටස් 11කට බෙදලා තියෙනවා. දැන් මොකද කරන්නේ? gediya ගැව්වාම මේ තාපසවරු 11 දෙනා ඇවිල්ලා තමන්ගේ දාන කොටස අරගෙන කුටිවලට වඩිනවා. අන්තිමට දානෙ ගන්න එන්නේ මහා කංචන නායක තාපසතුමා. ඒ මහා කංචන නායක තාපසතුමා තමයි අපේ බුදුරජාණන් වහන්සේ එක්තරා භවයේ. බලන්න නායකත්ව ලක්ෂණ අන්තිමටයි දානෙ ගන්න එන්නේ නායකයා. ඉතින් මේ අය බොහොම සිල්වත්ව ගුණවත්ව තාපසවරු හැටියට වාසය කරනකොට ශක්‍ර දේවේන්ද්‍රයාට මේ බව දැනිලා ශක්‍ර දේවේන්ද්‍රයා කල්පනා කරනවා මේ තාපසවරු සිල්වත් ගුණවත් බව පෙනෙනවා. හැබැයි මේ පෙනුනට ඇත්තටම සිල්වත්ද ඇත්තටම ගුණවත්ද කියලා හොයන්න උවමනාවක් ඇති වෙනවා. ශක්‍ර දේවේන්ද්‍රයාට මේ තාපසවරු ඇත්තටම සිල්වත්ද ගුණවත්ද කියලා හොයන්න උවමනාවක් ඇති වෙනවා. ශක්‍ර දේවේන්ද්‍රයා හිතනවා කොහොමත් ඇතුලේ තියෙන නරක එළියට මතුවෙන සාධක නැති තාක්කල් මිනිස්සු හොඳයි තමයි. සාධක ඇති වෙලාම බලන්න ඕන මිනිසුන්ගේ සැබෑ తත්වය මොකක්ද කියලා. ශක්‍ර දේවේන්ද්‍රයා කල්පනා කරනවා දැන් නම් මේ තාපසවරු 11 දෙනා බොහොම හොඳට ඉන්න බව පේනවා. සාධක ඇති කරලා බලන්න ඕන ඇතුළතත් මේ අය බොහොම හොඳින් ඉන්නවද කියලා. බලන්න පින්වත්නි අපි වුණත් එහෙමයි. අපේ විවිධ නරක ගති ලක්ෂණ තියෙනවා. මේවා මතුවෙන්න සාධක එකතු වෙන්න ඕන. සාධක එකතු නොවි හරියට කොයි වගේද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. නොබී ඉන්න එක නෙවෙයි පින්වත්නි බොන තැන නොබී ඉන්න එකයි හපංකම. බලන්න. මොකද බොන්න තියෙන සාධක පෙනෙද්දි ඒට යොමු නොවි ඉන්න පුළුවන් නම් ඒක පුදුමාකාර ශක්තියක්. ඉතින් ශක්‍ර දේවේන්ද්‍රයා කල්පනා කරනවා මේ තාපසවරු ඇත්තටම සිල්වත්ව ගුණවත්ව ඉන්නවද මේ එළියට පෙනෙන විදියටම මොවුන් ඇතුළෙනුත් එහෙම්මමද කියලා හොයන්න හිතාගෙන උපක්‍රමයක් කල්පනා කරනවා. ශක්‍ර දේවේන්ද්‍රයා එහෙම උපක්‍රමයක් කල්පනා කරලා ශක්‍ර දේවේන්ද්‍රයා මොකද කරන්නේ? දැන් දානි අරගෙන එන එක තාපසවරයෙක් ගෙනල්ලා 11 දෙනාටම ගල් පුවරුවක් මත කොටස් 11කට බෙදනවා. ඔක්කොම gediya ගැව්වට පස්සේ තමන්ගේ දාන කොටස අරගෙන යනවා. අවසානයේදී තමයි නායක තාපසතුමා තමන්ගේ දානෙ ගන්න එන්නේ. මේ අය අතරේ ගැටුමක් ඇති කරන්න හොඳ වැඩක් කරන්න ඕන කියලා ශක්‍ර දේවේන්ද්‍රයා මොකද කරන්නේ? අර 10 දෙනාම දානෙ අරගෙන යන ගිහිල්ලා නායක තාපසතුමා අන්තිමට දානෙ ගන්න එන්න ඉස්සල්ලා නායක තාපසතුමාගේ දාණය හංගනවා. ශක්‍ර දේවේන්ද්‍රයා කරන්නේ ඒ වැඩේ. දැන් පළවැල නෙලන්න යන තාපසයා පළවැල නෙලාගෙන ඇවිල්ලා නායක තාපසතුමා ඇතුළු 11 දෙනාටම ගල් පුවරුවේ කොටස් 11කට බෙදනවා දානෙ. gediya ගැහුවට පස්සේ ඔක්කොම ඇවිල්ලා තමන්ගේ කොටස අරගෙන යනවා. නායක තාපසතුමා තමයි අන්තිමට එන්නේ තමන්ගේ දානෙ ගන්න. අන්තිමට නායක තාපසතුමා එනකොට තමන්ගේ දාන කොටස නැහැ.
සක්‍ර දේවේන්ද්‍රයා එය හංගලා. මහා කංචන තාපසතුමා කල්පනා කරනවා පළවෙනි දවසේ අද මට දානි තියන්න මේ අයට අමතක වෙන්නේ නැති. කමක් නෑ කියලා ඉවසීමෙන් හිටියා. දෙවෙනි දවසෙත් මොකද කරන්නේ? සක්‍ර දේවේන්ද්‍රයා නායක තාපසතුමාගේ දානි හංගනවා. දෙවෙනි දවසෙත් මහා කංචන නායක තාපසතුමා කල්පනා කරනවා අදත් මට දානි තියලා නැහැ. මේ පිරිසට මගෙන් මොකක් හරි අඩුපාඩුවක් වෙලාද දන්නේ නැහැ. මෙහෙම මට කරන්නේ. ඉවසීමෙන් හිටියා. තුන්වෙනි දවසෙත් නායක තාපසතුමා ඉන්න කලින් දානි හංගනවා. තුන්වෙනි දවසෙත් මහා කංචන තාපසතුමා ඇවිල්ලා කල්පනා කරනවා මගේ සැකය හරියටම හරි. මගේ මොකක් හරි දෙයක් වෙලා තියෙනවා වගේ මට මේ අය දානි තියන්නේ නැත්තේ මොකද? මේක විමසන්න ඕන. මගෙන් වැරද්දක් වෙලා තියෙනවා නම් ඒ වැරද්දට සමාව ගන්න ඕන. මොකද කලේ? gediya ගහලා හැමෝටම කතා කළා. කතා කරලා මහා කංචන නායක තාපසතුමා විමසනවා. පිට දින 3ක් මට දානේ තිබ්බේ නැත්තේ ඇයි? මගෙන් මොකක් හරි හානියක් කරදරයක් මේ තාපසවරුන්ට සිද්ධ වුණාද? මහා කංචන තාපසතුමා මේ ගැන අහනකොට විමසනකොට තාපසවරුන්ට පුදුම හිතුණා. මොකද හේතුව හැමෝම ගල්පුවරුව මත නායක තාපසතුමාටත් එක්කම තමයි දානි තියන්නේ. දැන් නායක තාපසතුමා කියනවා දානි හම්බුන්නේ නැහැ කියලා. මේක මහ පුදුමයක්. ඊළඟට දැන් මේ තාපසවරු අතරේ තමන් නිර්දෝෂී කියන එක ඔප්පු කිරීම සඳහා අවස්ථාවක් ආවා. දැන් මහා කංචන තාපසතුමාට පිට දින 3ක් දානේ ලැබිලා නැහැ. මේ මහා කංචන තාපසතුමාට දානේ නොතිබ්බේ ඒ දානය සක්‍ර දේවේන්ද්‍රයා හොරෙන් ගත්ත නිසා. මේක මේ කවුරුත් දන්නේ නැහැ. හැබැයි හැමෝම කල්පනා කරනවා මම මගේ වාරයේදී මම නායක තාපසතුමාට දාන්නේ තිබ්බා. ඒ විදියට එක එක තාපසවරු කල්පනා කරනවා පිට දින 3ක් දාන්නේ ලැබුන්නේ නැහැ කියලා කියනවා. නමුත් අපි දාන්නේ තිබ්බා. මේක හරි ප්‍රශ්නයක්. අනිකුත් තාපසවරු මොකද කරන්නේ? තමන් නිර්දෝෂී කියලා ඔප්පු කරන්න තෝරගත්තේ ශාප කිරීමක්. දැන් එක තාපසවරු නැගිට ශාප කරනවා. පළවෙනියටම එක්තරා තාපසවරයෙක් නැගිටලා කියනවා මහා කංචන නායක තාපසතුමනි මම මග්ට පළවැල නෙලන්න තිබිච්ච දවසේ ඔබතුමාටත් එක්කමයි අරගෙන ආවේ. අරගෙන ඇවිල්ලා ගල්පුවරුව මත කොටස් 11කට තිබ්බා. නායක තාපසතුමනි ඔබතුමාටත් එක්ක දාණය මම තිබ්බ බව ස්ථිරයි. හැබැයි ඒ දාණය කවුරු හරි හොරකම් කළා නම් ඒ හොරාට අස්සං ගවං රජතං ජාත රූපං. ඔන්න බලන්න පින්වත්නි තාපසයාගේ ශාපය. ඒ දාණය නායක තාපසතුමාගේ ආහාර වේල දාන වේල හොරකම් කරපු හොරෙක් වෙනවා නම් ඒ හොරාට වැඩියෙන් අශ්වයෝ ලැබේවා. වැඩියෙන් ගවයෝ ලැබේවා. රන් රිදී මුතුමැණික් ලැබේවා කියලා ශාප කළා. අනිත් තාපසවරු කන්වල ඇඟිලි ගහගත්තා කියනවා. මේ තරම් බරපතල ශාපයක් කරන්න එපා කියලා කියනවා. මේ විදියට ඒ තාපසවරු නැගිට ওই විදියට ශාප කරනවා. තව එක තාපසෙක් කියනවා මේ නායක තාපසතුමාගේ දාණය හොරකම් කරපු හොරෙක් වේනම් ඒ හොරාට රාජ පදවියම ලැබේවා. රජකමම ලැබෙන්න ඕන. මේ නායකත්ව ලැබේවා. බිරින්දෑවරු වැඩියෙන් ලැබේවා. දරුවෝ වැඩියෙන් ලැබේවා. කාමයට අධික ආසා ඇති කෙනෙක් වේවා. මේ විදිහේ ශාප තමයි මේ තාපසවරු කරන්නේ. දැන් සක්‍ර දේවේන්ද්‍රයත් හැංගිලා බලාගෙන ඉන්නවා මොකද්ද මේ වෙන්නේ කියලා. සක්‍ර දේවේන්ද්‍රයාට පුදුමයි මේ ලෝකයේ මිනිස්සු දෙවිවරුන්ගෙන් ඉල්ලන දේවල් මේ තාපසවරු ශාප හැටියට ඉදිරිපත් කරනවා. දැන් මේ තාපසවරු මොකක්ද මේ ශාපය හැටියට කියන්නේ? අශ්වයෝ ලැබේවා, ගවයෝ ලැබේවා, රන් රිදී මුතුමැණික් ලැබේවා, රජකම ලැබේවා, දරුවෝ ලැබේවා, භාර්යාවෝ ලැබේවා,
වස්තුව ලැබේවා සැප ලැබේවා කියා කියන්නේ. සක්‍ර දේවේන්ද්‍රයට හරි පුදුමයි. සක්‍ර දේවේන්ද්‍රයා මොකද කරන්නේ? පෙනී හිටියා. පෙනී ඉඳලා මහා කංචන තාපසතුමා ඇතුළු තාපසවරුන්ට ප්‍රකාශ කරනවා. කලබල වෙන්න එපා. මමයි ඔය දානේ හැංගුවේ. පිට දින 3ක් ඔය දානේ හැංගුවේ වෙන මොකකටවත් නෙවෙයි. මේ කැලෑවට ඇවිල්ලා සිල්වත්ව ගුණවත්ව ඉන්න බව පෙනුනට ඇතුළෙන් ඔබ සිල්වත්ද ගුණවත්ද කියලා බලන්න ඕන නිසයි මම මේ උපක්‍රමයේ භාවිත කළේ. ඒ වුණාට මට දැන් ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. සක්‍ර දේවේන්ද්‍රයා විමසනවා. ඒ ප්‍රශ්නය තමයි මේ දානය හොරකම් කරපු හොරාට ඔබ ශාප කළා. හැබැයි ඒ ශාපය හරි වෙනස්. බොහෝ දෙනෙක් බොහෝ පිරිසක් දෙවිවරුන්ගෙන් ඉල්ලන දේවල් ඔබ ඒ හොරකම් කරපු හොරාට ලැබෙන්න කියලා ශාප කළා. මේ ලෝකෙ මිනිස්සු ඔයව ශාප හැටියට නෙවෙයි ගන්නෙ ආශිර්වාද හැටියටයි. ඇයි එහෙම ශාපයක් සිද්ධ කළේ? ඒ වෙලාවේ මහා කංචන තාපසතුමා සක්‍ර දේවේන්ද්‍රයාට ප්‍රකාශ කරනවා. මොකද්ද ප්‍රකාශ කරන්නේ? කාමේසු වේහඤ්ඤරේ බජ්ජරේච කාමේසු දුක්ඛංච භයංච ජාතං කාමේසු භූතාදිපති පමත්තා පාපානි කම්මානි කරුන්ති මෝහ. සක්‍ර දේවේන්ද්‍රය ඔය තාපසවරු කලේ සැබවින්ම ශාපයක්. අශ්වයෝ ගවයෝ රන් රිදී මුතුමැණික් ආදී දේවල් ලැබෙනවා කියලා කියන්නෙම එක්තරා විදියක ශාපයක් හැටියටයි තාපසවරු පෙන්වන්නේ. විස ජාතකේ. ඇයි හේතුව? බලන්න පින්වත්නි, ධනය වස්තුව වැඩි වෙන්න දුක්ඛංච භයංච ජාතං. දුකයි බියයි තමයි ඇති වෙන්නේ. නැති වෙනකොට දුකයි. නැති වෙයි කියලා බියයි. වස්තුව වැඩි වෙන්න මිනිස්සු සතුටටපත් වෙනවා නෙවෙයි පින්වත්නි, දුකටපත් වෙනවා. එන්න දුකටපත් වීමයි සිද්ධ වෙන්නේ. එන්න විනාශයටපත් වීමයි සිද්ධ වෙන්නේ. අන්න ඒ නිසා තමයි මේ කාරණා පිළිබඳව දුකක් හැටියට විග්‍රහ කරලා දීලා තියෙන්නේ. අන්න ඒක අපි තේරුම් ගන්න ඕන. සක්‍ර දේවේන්ද්‍රයා තේරුම් ගත්තා. මේ ලෝකෙ මිනිස්සු කාමයන් පිටුපස හඹා යනවායි කියලා කියන්නේ දුක පිටුපස හඹා යනවා කියන එකයි. අපි විවිධ දේවල් වලට ආස කරනවා. ආස කරලා අපි ඒව ගන්න හදනවා. අප සතු කර ගන්න හදනවා. ඒ සඳහා ලොකු කැපකිරීම කරනවා. හැබැයි මතක තියාගන්න පින්වත්නි, මොන තරම් කැපකිරීම කරලා මේවා ගන්න හැදුවත් ඒ ගන්න අත්පත් කරගන්න ලං කරගන්න දේවල් වලින් අපට උරුම වෙන්නේ දුක මිසක්කා බිය මිසක්කා වෙන මොකක්වත් නෙවෙයි. මේක තමයි යථාර්ථය. හැබැයි පෘථග්ජන ලෝකේ ලෞකික අපේක්ෂාවන් පිටුපස හඹා යන මිනිස්සුන්ට මේ කාරණා පිළිබඳව ඊතරම් තේරෙන්නේ නැහැ. දැන් බලන්න මොන තරම් මේ වස්තුන් නිසා පීඩන මතුවෙනවද? බුදුරජාණන් වහන්සේ උපමා වලින් පෙන්නවා. හරියට නිකම් මංස පේසු උපමා කාමා. හරියට උකුස්සෙක් ගත්ත මස් කැටියක් වගේ. උකුස්සෙක් මස් කෑල්ලක් අරගෙන යනකොට අනිත් උකුස්සන්ගෙන් මේ උකුස්සට පුදුමාකාර කරදරයක් වෙනවා. ඒ හේතුව උකුස්සෙක් නිසා නෙවෙයි. අනිකුත් උකුස්සෝ කැමති කොටසක් මේ උකුස්ස ළඟ තියෙන නිසා. අපි විවිධ වස්තු වලට කැමති. යාන වාහන, ගෙවල් දොරවල්, රත්තරන්, මිල මුදල් මේවට අපි කැමති. ඒව එකතු කරනවා. හැබැයි එකතු කරනකොට පරිස්සම් වෙන්න. මස් කැටියක් ගත්ත උකුස්සේ පියාසර කරලා යනකොට අනිත් උකුස්සන්ගෙන් කරදර එනවා වගේ තමයි. රත්තරන් වලට කැමති ඔබ විතරක් නෙවෙයි. මේවා එකතු කරගෙන වැඩිපුර තියාගන්න තරමට ඔබට පීඩනය වැඩි, දුක වැඩි, බිය වැඩි. මේවා නැති වුණොත් දුකයි, නැති වෙයි කියලා බියයි. ඒක තමයි తত্ত্বය. ඒක තමයි ඇත්ත. අට්ටිකංකලූපමා කාමා වුත්තාමයා බහු දුක්ඛා බහුපායාසා. බල්ලෙකුට අහුවෙච්ච මස් කට්ටක් වගේ. කාමයේ පස්සේ දිව්වට හපනවා. හැබැයි කුසපිරුමක් වෙන්නේ නැහැ. කිසිම වෙලාවක මේකේ සීමාවක් නැහැ. ඇහැ පිනවල ඉවර කරන්න බෑ, කන පිනවල ඉවර කරන්න බෑ, නහය පිනවල ඉවර කරන්න බෑ.
දිව පිනවල ඉවර කරන්න බෑ, ශරීරයේ පිනවල ඉවර කරන්න බෑ. තව තවත් ඒවා හොයාගෙන යනවා. කොච්චර ගියත් කුසපිරුමක්, එපා වීමක්, ඇතිවීමක් වෙන්නේ නැහැ. ඒ නිසාමයි මේකේ කෙලවර දුකක් තියෙන බව, බිය තියෙන බව බුදුහාමුදුරු දේශනා කළේ. බලන්න පින්වත්නි, සුනාමි වේසනය සිද්ධ වුණා. සමහර වෙලාවට ලෑලි ගෙවල් වල හිටපු පැදුරු කෑල්ලක් එලාගෙන බිම නිදිය ගත්ත මිනිස්සුන්ට ගෙවල් අහිමි වුණා. ඒ වගේම තමයි මහා ධනවතුන්ට වාහන අහිමි වුණා. ගෙවල් දොරවල් අහිමි වුණා. බලන්න පින්වත්නි, වැඩිපුරම දුක දැනුනේ ලෑලි ගහපු ගෙදර ජීවත් වෙච්ච මිනිස්සයාටද සල්ලිකාර කෙනාටද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් වැඩිපුරම දුක මතුවනේ සල්ලිකාර කෙනාට. බලන්න, ලෑලි ගහපු ගෙදර පැදුරු කෑල්ලක් එලාගෙන බුදිය ගත්ත මිනිස්සයාගේ පැදුර ගහගෙන ගියා. පහුවෙනිදා අනාථාදාර හැටියට එක පැදුරට පැදුරු දෙක තුනක් හම්බෙන්න ඇති. හැබැයි සල්ලිකාර මිනිස්සුන්ගේ ගහගෙන ගියපු වාහනවලට ආධාර හැටියට වාහන කවුරුත් දුන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. සැප වැඩි වෙන තරමට අමතක කරන්න එපා දුක වැඩි. සැප වැඩි වෙන තරමට අමතක කරන්න එපා බිය වැඩි. ඒක තමයි ඇත්ත. අපි ඒවා පිටුපස හඹා යන්න අපි මොනවද ලබන්නේ? දුක. මේ තාපසවරු ඒකයි මේ ශාපයක් කියලා කිව්වේ. රජකම ලැබේවා කිව්වා. දරුවෝ වැඩිපුර ලැබේවා කිව්වා. බිරින්දෑවරු වැඩිපුර ලැබේවා කියලා කිව්වා. අශ්වයෝ රන් රිදී මුතුමැණික් වැඩි වැඩියෙන් ලැබේවා කියලා කිව්වා. මේවා ලැබෙන්න ඒ අයට පීඩනය වැඩි නිසා තමයි පින්වත්නි ඒවා ශාප හැටියට පෙන්නේ. අපි වුණත් එහෙම තමයි. Taman සතු දේවල් වැඩි වෙන්න පීඩනය වැඩි. අන් අයට වගේ නෙවෙයි. බලන්න, සමහර උදවිය ගෙවල් දොරවල් හදනවා. තට්ටු 4ට 5ට හදනවා. අන්තිමේදී බලන්න පින්වත්නි, අංශභාගය හැදිලා පැත්තක් පණ නැති වෙනකොට උඩම තට්ටුවෙන් පල්ලෙහාම තට්ටුවට එක්කන් එනවා. පල්ලෙහාම තට්ටුවට අරගෙන ඇවිල්ලා බිත්ති 4ක් ඇති කාමරයකට දැම්මහම එතනින් එහාට හදපු අර තට්ටු ඉතුරු ටික දුක බවට පත් වෙනවා. ඇයි? තිබ්බට යන්න බෑ. ඒක පීඩනයක්, දුකක්. මහා වතු තියෙනවා. පොල් වතු මෙච්චරයි, රබර් වතු මෙච්චරයි. හැබැයි පින්වත්නි, ඒ වතු ටිකම Tamanට දුක පිණිස හේතු වෙනවා. බැරි වෙනකොට යාගන්න බැරි වෙනකොට කොච්චර පීඩනයක්. ඒවට මොනවද වෙන්නේ කියලා හිතා බය වෙනවා. ඒ වගේ මොනතරම් සැප පහසු වාහන තිබුණත් අන්තිමට අමාරු වෙලා ගිලන් රථේ ගෙනල්ලා ඒකට දාගන්නකොට එහා පැත්තේ පේන ලස්සන වාහනේ ගැන හිතනකොට දුකයි. මෙච්චර සැප පහසු වාහනයක් තිබිලත් අනේ මට යන්න විදියක් නැහැනේ කියලා දුක ඇති වෙනවා, පීඩනය ඇති වෙනවා. ඒ නිසා තමයි ප්‍රකාශ කළේ සැප වැඩි වෙන තරමටම දුක වැඩි වෙනවා. සැප පෙරලෙන්නේ දුකකටයි. ඒ නිසා තමයි මේ සැප හෝ දුක දෙකම අත්හරින වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළේ. ඒක තමයි නිවන් මඟ කියලා කියන්නේ. මේ කාම වස්තුන් කාමයේ පිටුපස හඹා ගියාට කවදාකවත් සැනසෙන්න පුළුවන්කමක් අපට ලැබෙන්නේ නැහැ. බුදුහාමුදුර අපට මේවෙන් වැළකෙන්න කියලා කිව්වේ ඒකයි. මේවා පිටුපස ලුහු බඳිනකොට මේවා පස්සේ ගියාට කමක් නැහැ. මේවයි මත් වෙලා වැඩ කරන්න එපා. අකුසලයට බරව ක්‍රියා කරන්න එපා. තේරුමක් නැහැ. දුකමයි එන්නේ. පීඩණයමයි එන්නේ. ඇස පිනවන්න කියලා හිතාගෙන, නාය පිනවන්න, දිව පිනවන්න, කන පිනවන්න, ශාරීරිය පිනවන්න කියලා හිතාගෙන පාප කර්ම, අකුසල කර්ම කර කර ඒව පිනවන්න යන්න එපා. මොකද හේතුව පාප කර්ම කර කර පිනවන කය කුණු වෙනවා, පස් වෙනවා, වැළලෙනවා, පිච්චෙනවා, අලු වෙනවා. හැබැයි අලුවන, කුණුවන, පස්වන කය පිනවන්න කරපු අකුසල කර්ම, පාප කර්ම, සැප ඕන කියා මේ ඇස කන නාසය දිව ශරීරේ පිනවන්න කියලා හිතාගෙන කරපු පාප කර්මවල විපාක පිටිපස්සෙන් සසර පුරාම එනවා. ඒක අමතක කරන්න එපා. ඒ නිසා වැරදි වැඩ කරනකොට ඒවයි කර්ම විපාක Tamanට දුක ලෙස එනවා. ඒවා සැප විපාක ගෙනල්ලා දෙන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුහාමුදුරු දේශනා කළේ සැප පිණිස හෝ දුක පිණිස හේතු වන කර්ම නෙවෙයි.
නිවන පිණිස හේතු වන කටයුතු කරන්න. දුගතිය තුල තිබෙන්නේ දුක. සුගතිය තුල තිබෙන්නේ සැප. නිවන තුල තියෙන්නේ පරම සැප. දුගතියේ දුක, සුගතියේ සැප, නිවනේ පරම සැප. ඇයි නිවනට පරම සැපයි කියලා කිව්වේ? පරම සැපයි කියන්නේ හේතුව නිවනේ විඳින්න සැපක් නැති නිසායි. විඳින්න සැපක් නැති නිසාම තමයි නිවන පින්වත්නි පරම සැපයි කියලා කියන්නේ. විඳින්න සැපක් නැත්තම් විඳින්න සැප නැති තැන විඳින්න දුකකුත් නැහැ. සැපත් නැති දුකත් නැති පරම සැප තමයි නිවන කියලා කියන්නේ. බලන්න දුගතිය ඉපදුනාම දුක් විඳින්න ඕන. සුගතිය ඉපදුනාම සැප විඳින්න ඕන. සැප විඳිනකොට දුක උරුමයි. දැන් බලන්න මනුස්ස ලෝකයක ඉපදෙන්නේ පෙර පින් කළ අයද පව් කළ අයද? පින් කළ අය. පින කියන්නේ සැපද දුකද? සැප. සැපයට කියන තවත් නමක් තමයි පින. එතකොට සැප පිණිස පින් කරලා මනුස්ස ලෝකයේ සුගතියට අයිති භවයක ඉපදිච්ච මිනිස්සු පින්වත්නි දුක් විඳින්නේ නැද්ද? අපි වයසට යන්නේ නැද්ද? ලෙඩ වෙන්නේ නැද්ද? ඒ වගේම අපි අකමැති දේවල් සිද්ධ වෙලා අපි දුකටපත් වෙන්නේ නැද්ද? දැන් මේ සැපවත් භවයක ඉන්නවයි කියලා අපට උරුම වෙලා තියෙන සැප විතරමද? මේ හැම සැපයකම කෙලවරේ දුකක් නැද්ද? ඔබට ප්‍රායෝගිකව යම් කිසි පරීක්ෂණයක් කරන්න පුළුවන්. ගන්න කොලයක්. කොලේ බෙදන්න දෙකට. එක පැත්තකින් දාගන්න ලියා ගන්න මම විඳින සැප. අනිත් පැත්තේ ලියන්න දුකට පරිවර්තනය වේ ඉරක් ගහන්න නොවේ. මෙන්න මේක පුරවන්න. විඳින සැප පොලිමට ලියන්න. ඒ සැප පිළිබඳව ඉදිරිය ගැන කල්පනා කරලා දුකට පරිවර්තනය වේ නම් දුකට පරිවර්තනය වේ කියලා ලියන්න. දුකට පරිවර්තනය නොවේ නම් දුකට පරිවර්තනය නොවේ කියලා ලියන්න. බලන්න සැප උදාහරණ කීපයක් හැටියට ගත්තොත් විවාහ වීම හරි සතුටෙන් වෙන්නේ. සැප හැටියට ගන්න. පින්වත්නි විවාහ වීම සැපක්. මේක දුකකට පරිවර්තනය වේ නම් වේ නොවේ නම් නොවේ. මොකක්ද දෙන්න තියෙන උත්තර? දුකකට පරිවර්තනය වේ. ඇයි? කොච්චර ආදරෙන් සතුටෙන් සැපෙන් විවාහ ප්‍රාප්ත වුණත් විවාහ වෙච්ච යුවලට වෙන් වෙන්න වෙනවා. ස්වාමි පුරුෂයා මිය යනකොට ස්වාමි දියණිය මිය යනකොට ස්වාමි පුරුෂයා නොමග යනකොට ස්වාමි දියණිය නොමග යනකොට මොකද වෙන්නේ? අන්න දුක මතුවෙනවා. නියත වශයෙන්ම මිය දෙනවා. ඒ මරණයේ ඉදිරියේදී අඬන්න වෙනවා. එහෙනම් ඒ ඇඬීම ඒ දුක උරුමුනේ මොකක් නිසාද? අර සැපය නිසායි. දරුවෝ බිහි වෙනකොට තමන්ට දරුවෝ ලැබෙනකොට ඒක සැපයක්. දරුවෝ ලැබීම සැපක්. දුකකට පරිවර්තනය වේ නොවේ මොකක්ද ඒකෙන් දෙන උත්තරේ? දුකකට පරිවර්තනය වේ නොවේ කියලා කියන්න බෑ. ඇයි? දරුවෝ තමන්ව දාලා යනකොට සමහරක් විට තමන්ට දරුවෝ දාලා යන්න වෙනකොට දරුවෝ නොමග යනකොට සමහරක් විට දරුවන්ගෙන් ගුටි කණ්ඩ වෙනකොට බලන්න පින්වත්නි ඒක දුකකටමයි පරිවර්තනය වෙන්නේ. කවදා හරි දවසක අම්මට තාත්තට දරුවෝ අත්හැරලා දාලා යන්න වෙනවා. එදාට එහෙනම් මොකක්ද ඇති වෙන්නේ? දුක. ඒ දුක ඇති වුණේ ඇයි? සැපේ නිසා. ඒ නිසා හැම සැපක්ම කෙලවරේ එල්ලලා තියෙන්නේ දුක. මේක අපි තේරුම් අරගෙනයි සැප විඳින්න ඕන. මේක තේරුම් නොගත්තොත් අපට කවදාකවත් ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේක තමයි ඇත්ත කතන්දරේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ නිවන අගය කළේ. පින්වත්නි දුගතියේ දුක් සහිතයි සුගතියේ සැප සහිතයි නිවනේ පරම සැප සහිතයි. පරම සැප කියලා කියනකොට එතනදි පෙන්වන්නේ එතන විඳින්න සැපක් නැහැ. සැපක් නැති නිසා විඳින්න දුකකුත් නැහැ. සැපකුත් නැති දුකකුත් නැති නිසා තමයි නිවන පරම සුඛය කියලා කියන්නේ. නිබ්බානම් පරමං සුඛං. නිවන පරම සැපය. ඒ නිසා බලන්න බිස ජාතකයේ ඔස්සේ අර තාපසවරු
ශාපයක් හැටියටයි පාවිච්චි කළේ මේ වස්තු ලැබේවා රන් රිදී මුතුමැණික් ලැබේවා කියන එක. අපි පින්වත්නි තවමත් ප්‍රඥාවන්ත වෙලා නැහැ මේ යථාර්ථය තේරුම් ගන්න. අපි තවමත් මේව පිටුපස ලුහු බඳිනවා. ඇසට ලස්සන ලස්සන රූප පෙන්වන්න ලුහු බඳිනවා. කනට මිහිරි ශබ්ද පෙන්වන්න ඇසෙන්නට සලස්වන්න ඒවා පස්සේ ලුහු බඳිනවා. මුළු ලෝකයේම රාගය, ద్వේෂය, මදය, මෝහය පිටුපස වේගෙන් හඹා යනවා, දුවනවා. ඒවා දෙසට දුවන තරමටම දුක ඔබට උරුම වන බව තේරුම් අර ගැනීම බොහොම වටිනවා. ඒ තුලින් Tamanට තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න පුළුවන්. ඒ තුලින් මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතය අර්ථ සම්පන්න කරගන්න පුළුවන්. එයම තමයි ජීවිතය අර්ථ සම්පන්න කරගන්න තියෙන එකම මාර්ගයේ බවට පත් වෙන්නේ. අපි වැරදි පාරවල් වල යනවා නම් යන්නේ වැරදි වැඩ කරනවා නම් කරන්නේ මේ යථාර්ථය තේරුම් නොගත්ත නිසා. සියල්ලම අහිමි වෙනවා, සියල්ලම දුකක් බවට පරිවර්තනය වෙනවා කියන එක තේරුම් නොගත්ත තැන අපිට පින්වත්නි අසාර්ථක භාවයේ ඇති වෙනවා. ඒකේ නාල් ලස්සන ජීවිතයකට යොමු වෙන්නේ. ඒ නිසා තමයි බුදුහාමුදුරු පෙන්වුවේ මේ ඉපදීම දුකක් කියලා කල්පනා කරන්න. වයසට යන එක දුකක් කියලා කල්පනා කරන්න. ලෙඩ වෙන එක දුකක් කියලා කල්පනා කරන්න. මැරෙන එක දුකක් කියලා කල්පනා කරන්න. මොන තරම් සැප විඳින්න හම්බුණත් මෙන්න මේ දුක් ටික ඉක්මවා යන්න මට පුළුවන්කමක් ලැබිලා නැහැ කියන එක ගැන කල්පනා කරන්න. මොන තරම් සල්ලිකාරයෝ වෙන්න පුළුවන්, යාන වාහන තියෙන්න පුළුවන්, ඒ වගේම හොඳ ගෙවල් තියෙන්න පුළුවන්, ඉඩකඩම් තියෙන්න පුළුවන්, හොඳ වැටුපක් ලැබෙනවා වෙන්න පුළුවන්, රටවල් වලට යන්න වාසනාව ලැබිලා තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි මොනතරම් වාසනාවක් තිබුණත්, මොනතරම් ධනයක් ඔබ සතුව තිබුණත්, මොනතරම් ඔබ සැප වින්දත් ඔබට වයසට යන එක වළක්ව ගන්න පුළුවන් වෙලා නැහැ. ලෙඩ වෙන එක වළක්ව ගන්න පුළුවන් වෙලා නැහැ. මරණය ඔබට නවත්ත ගන්න පුළුවන් වෙලා නැහැ. ඒ නිසාම තමයි පින්වත්නි මෙය දුකක් හැටියට බුදුහාමුදුරු පෙන්වන්නේ. මෙන්න මේ කාරණා ගැන මෙනෙහි කරන්න. ජාති ධම්මෝ මි ජාතින් අනතීතෝති අබින්නම් පච්ච වෙක්කි තබ්බං ඉත්‍යාවා පුරුෂේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා නිතර නිතර සිහිපත් කළ යුතුයි ඉපදීම දුකක් කියන එක. ඒ වගේම තමයි ජරා ධම්මෝ මි ජරං අනතීතෝති අබින්නම් පච්ච වෙක්කි තබ්බං වයසට යන එක දුකක් කියලා අබින්හං නිතර නිතර පච්ච වෙක්කි තබ්බං සිහිපත් කළ යුතුයි. ව්‍යාධි ධම්මෝ මි ව්‍යාධින් අනතීතෝති අබින්නම් පච්ච වෙක්කි තබ්බං ලෙඩ වෙන එක දුකක් කියන එක නිතර නිතර සිහිපත් කළ යුතුයි. මරණ ධම්මෝ මි මරණං අනතීතෝති අබින්නම් පච්ච වෙක්කි තබ්බං මරණය දුකක් කියන එක නිතර නිතර සිහිපත් කළ යුතුයි. මෙන්න මේ කාරණා ටික අමතක නොකොට නිතර සිහිපත් කරන තැනට එනවා නම් පත් වෙනවා නම් අන්න ඒ කෙනා සාර්ථකත්වයට පත් වෙනවා. දැන් කල්පනා කරලා බලන්න පින්වත්නි, පන්සලකට ගියාම පන්සලක පොයේ දවසට සිල් සමාදන් වෙලා ඉන්න අය අතරේ වැඩිපුරම අපට දකින්න ලැබෙන්නේ කොයි වගේ අයද? ළමා කාලයේ ගත කරන අයද? තරුණ කාලයේ ගත කරන අයද? මහලු කාලයේ ගත කරන අයද? වැඩිපුර දකින්න ලැබෙන්නේ මහලු කාලයේ ගත කරන අය. ධනට බනට පිනට යහපතට ධර්ම මාර්ගයට යොමුව ඉන්නවා දකින්නේ වැඩිපුරම ළමා කාලය, තරුණ කාලය, මහලු කාලය, කොයි කාලයේ ගත කරන අයද? මහලු කාලයේ ගත කරන අය. එතකොට බලන්න පින්වත්නි, වැඩිපුරම බණ අහන්නේ, පිනට යොමුව තියෙන්නේ, පන්සල ඇසුරු කරන්නේ වයෝ වෘද්ධය. ඒකට ප්‍රධාන හේතුව වයසට යන්න යන්න මේ ජීවිතයේ යථාර්ථය පෙනෙන්න පටන් ගන්න. තමන් කිට්ටු වෙලා ඉන්නේ මරණයටයි කියලා ඒ කෙනාට තේරෙන්න පටන් ගන්න. ඒ මරණය පිළිබඳව සංඥාව පහළ වෙනකොට, මරණය පිළිබඳව සිහිය එනකොට ඒ අය ධර්ම මාර්ගයට කිට්ටු වෙනවා. ඉතින් ඒ නිසා ඒ ධර්ම මාර්ගයට යොමු වෙන්න අපි කල්පනා කළ යුතුයි. කාමයන්ගෙන් ඉවත් වෙන්න මහන්සි ගත යුතුයි. ඒ සඳහා මේ ධම් දෙසම ඔබට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා
චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා. සමාජ සංගායනා